ලැබෙන පළවෙනි ප්‍රශ්න තමයි what is DBMS? හරි? What is DBMS? මෙන්න මේ DBMS කියන එක ඒ කියන්නේ database management system එකනේ. ඔන්න කොහොමද explain කරන්න ඕනේ වචන 100කින්. මේක දැන් කරන්න ඕන එකක් නෙමෙයි. හරි මේක දැන් කරන්න ඕන එකක් නෙමෙයි. ඔයාලා මේක පොඩි රිසර්ච් එකක් කරන්න ඕනේ ඉන්ටර්නෙට් එකේ. හරි ඒ කියන්නේ මට ඕනේ DBMS එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට හරියටම අවබෝධ වුණාද කියන එක දැනගන්න. හරි ඔන්නක නෝට් ඩවුන් කරගන්න. what is DBMS explain කරන්න ඕනේ වචන 100කට වඩා වැඩි වෙනවා explain කරන එක. රූප සටහන් මේ වගේ ඕන දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරි 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 එතකොට ඊළඟට කරන්න තියෙන දේ අපි හෙමිහිට දැන් ඩෙවලොප් කරන්න පටන් ගන්නවා ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකකට අදාළ ඩේටාබේස් එකක් පොඩ්ඩක් හදාගන්න හදනවා. හරි ඒකේ ෆස්ට් ස්ටෙප් එක විදියට අද කෝරේ ටික ප්‍රැක්ටිස් කරනවා. හරිද ඉස්සරහට ඒක ගොඩක් දුරට ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන් මේ අපිට. එතකොට ඒකෙදි මේ අපි පාවිච්චි කරන ඩේටා ටික තමයි මෙතන තියෙන්නේ. හරි මෙන්න මේ වගුව ඔයාලා මේ විදිහටම නෝට් ඩවුන් කරගන්න. හරි මේක තියෙන කියන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එක ඒවා ඒ විදිහටම දෙන්න. ෆස්ට් නේම් ලාස්ට් නේම් ඉයර් එක ඒ දේවල් ටික මේ විදිහටම දෙන්න. හරි කට්ටියම මේක නෝට් ඩවුන් කරගන්න. මෙතන දැන් මට කියලා දෙන්න ඕන දැන් මෙතන ඉන්ඩෙක්ස් නම්බර් එක කියලා අපි යූස් කරලා තියෙන ළමයි සාමාන්‍ය ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකකදී ගද්දී දැන් ඔයාලා ස්කෝලේකට ඇතුළත් කරද්දී ඔයාලට ඇතුළත් වීම අංකයක් දෙනවනේ. අන්න ඒ වගේ එකක් තමයි ඉන්ඩෙක්ස් නම්බර් විදිහට මම අරගෙන තියෙන්නේ. හරි එතකොට ඒක ස්ටුඩන්ට් යුනික් වුණාට සිස්ටම් එකකට යුනික් නොවන අවස්ථාවල් තියෙනවා. හරි සමහර විට වැරදීම් වෙලා ඔය ඉන්ඩෙක්ස් නම්බර් එක රිපීට් වෙන අවස්ථාවල් තියෙනවා. හරි ඒ වගේ ස්කෝල් වල ඒ වගේ දේවල් වෙනවා. හරි ඉස්සරහට එතකොට ඔයාලා ඉන්ඩෙක්ස් නම්බර් එක ඔටෝ ජෙනරේට් කරන්න පුරුදු වෙනවා. හරි එතකොට මේ මෙතන මේ STU කියලා කියන්නේ අපි දෙන මොකක් හරි කෝඩ් එකක් වෙන්න පුළුවන්. හරි ඊනකට 101 කියන්නේ කම්පියුටර් එකකින් අපේ සිස්ටම් එකෙන් ජෙනරේට් කරන නම්බර් එක. හරි ඔය දෙක එකතු කරලා තමයි ඉන්ඩෙක්ස් නම්බර් එක හැදෙන්නේ. අන්න ඒ තත්ත්වයට ඔයාලා ඉස්සරහට එනවා ඩේටාබේස් ඉස්සරහට තව ඉගෙන ගන්න. හරි දැනට එතකොට අපි ඩේටාබේස් එක හදද්දී එක රෝ එකකට එක රෝ එකක් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න අපි ID එකක් පාවිච්චි කරනවා. ඔයාලට මතක ඇති අපි ID එකක් හදලා ඒක ප්‍රයිමරි කී එකක් කරලා අන්න ඒ වගේ දේවල් ටිකක් කරලා තමයි ඩේටා එක ඇඩ් කරගත්තේ. හරි හරි දැන් ඔයාලා මේක ඉවර කට්ටිය එයාලා කරන්න ඕනේ මෙන්න මේ වගේ වැඩක්. හරි ඩේටාබේස් එකක් ඩිසයින් කරන්න ඕනේ ස්කූල් කියලා වර්ක් බෙන්ච් එක පාවිච්චි කරලා කරනවා නම් හොඳයි. ඒකට ටේබල් එකක් ඇඩ් කරගන්න ඕනේ ස්ටුඩන්ට්ස් කියලා. හරි ටක් ගාලා ඒ වැඩේ කරගන්න. දැන් ප්‍රැක්ටිස් කරලා ඇති කියලා මම හිතනවා. හරි අන්න ඒ දේ ටක් ගාලා කරගන්න. ටේබල් එක පොඩක් අහගන්න. ටේබල් එකක් ඇඩ් කරගනිද්දී අපි ටේබල් එකේ ෆීල්ඩ්ස් ටික දෙන්න ඕනේ මෙන්න මේවානේ. හරි මෙන්න මේ ටික තමයි දෙන්න ඕනේ. මේ ටික දෙන්න ඕන විදිය මම ඔයාලට පෙන්නන්නම් ඉස්සෙල්ලාම. හේඩිස් කිව්වල පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. වර්ක් බෙන්ච් එක පාවිච්චි කරනවා හොඳයි. හරි දැන් මෙන්න මේ තියෙන කොලම්ස් වල තියෙන ඩේටා ටික ඇඩ් කරගන්න තමයි අපි ඩේටාබේස් එකේ කොලම්ස් ටික දාගන්නවා ෆීල්ඩ්ස් ටික දාගන්නවා. හරි එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරන්න. මම මෙන්න මේක මේ විදිහටම දාගන්නවා මෙතන. ඉන්ඩෙක්ස් නම්බර් එකට දෙන්න පුළුවන් දැන් මෙහෙමයි. දැන් අපි ඩේටා ටික මැනුවලි තියාගන්නකොට ඉන්ඩෙක්ස් නම්බර් ෆස්ට් නේම් ලාස්ට් නේම් හරිද year of birth contact number guardian name ඔය වගේ ටික දිග නම් පාවිච්චි කරනවානේ. නමුත් ඩේටාබේස් එකකදී අපි ඒ විදිහේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. හරි බොහොම ඒ කියන්නේ ඒක වැලිඩ් නමක් වෙන්න ඕනේ. පාවිච්චි කරන එක වැලිඩ් ලේබල් එකක් වෙන්න ඕනේ. ඒ වගේම ෂෝට් වෙන්න ඕනේ. එතකොට ඒක පාවිච්චි කරන්න ලේසියි. ඒ නිසා මේ ඉන්ඩෙක්ස් නම්බර් එක වෙනුවට අපිට අපි දාගමු ඉන්ඩෙක්ස් කියලා. හරි ෆස්ට් නේම් එකට අපි දාගමු f_name. හරි මෙතන මේ කැපිටල් වුණාට සිම්පල් පාවිච්චි කරන්න. එතකොට ලේසි. ලාස්ට් නේම් එකට l_name. year of birth එකට අපි දාගමු date of birth කියන එක identify වෙන්න DOB කියලා.
හරි එතකොට ලේසි contact number එකට contact guardian name කියන එකේ name කියන කොටස අයින් කරලා guardian කියලා දාගන්න. හරි grade එක grade විදිහටම තියාගමු. එතකොට ලේසි city එක city. හරි එතකොට මෙන්න මේ data ටික තමයි සාමාන්‍යයෙන් delete query එක වැඩ කරන විදිහ මම කියලා දෙන්නම්. හරි ඔතන පොඩි ගැටලුවක් එනවා මම මේක කියලා දෙන්නම්. මෙන්න මේ data ටික hold කරගන්න තමයි අපි මේ columns ටික add කරගන්නේ. එතකොට මේ දාන row එක specially identify කරගන්න අපි id එකක් add කරගන්න. මම මේ data ටික දාගෙන තියෙන්නේ මම ඒක පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ තියෙන්නේ ඒ id එක. එතකොට එන්නේ id index fname lname dob contact guardian grade city ඔන්න ඔය කියන ෆීල්ඩ්ස් ටික තමයි අපේ ඩේටාබේස් එකට එන්නේ. හරි ටක් ගාලා මෙන්න මේ ටික නෝට් ඩවුන් කරගන්න ලියලා ඉවර කට්ටිය මෙන්න මේ විදිහට ඔයාලා ඩේටාබේස් එක ඩිසයින් කරගන්න. එතකොට මේකෙදි id එක ප්‍රයිමරි කී එකක් වෙන්න ඕන. හරි id එක හදලා මේක රයිට් ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක ප්‍රයිමරි කී එකක් වලට පත් කරගන්න. හරි ඒ කී එක හදන අවස්ථාවේදී පුළුවන් ඒක කරන්න. dob වල data type එක date and time දෙන්න එපා වාච දෙන්න. හරි id එකට int කියන එක දෙන්න අනිත් ඔක්කොම වාච දෙන්න. අපි ඉස්සරහට කතා කරමු data type එක change කරලා වැඩ කරන්නේ කොහොමද කියන එක කතා කරමු. ඒ කියන්නේ data type එක වෙනස් කරද්දී අපි insert කරන්න ඕන data එක දෙන්න ඕන විදියත් වෙනස් වෙනවා සමහර වෙලාවට. හරි ඒක style එකක් තියෙනවා type එකක් තියෙනවා. ඒව ඉස්සරහට කතා කරමු. දැන් අපි මේ query ටික practice කරමු. table name එකට students කියලා දෙන්න. හරි database එක හදපු කට්ටිය එයාලා කරන්න ඕනේ data ටික insert කරගන්න වැඩි. හරි එතකොට එකින් එකට ඔයාලා කරන්න ඕනේ එක data row එකකට එක query එක ගානේ ලියලා one by one මේ කට්ටියව add කරගන්න database එකට. හරි insert query එක ගහලා add කරගන්න. ඔව් id එක auto increment දෙන්න. ඒක අනිවාර්යයෙන්ම auto increment දෙන්න. එතකොට insert query 10කට කිට්ටු වෙන්න නෑ එක සැරේ ලියන්න එපා වෙන වෙනම ලියන්න. හරි මොකද ඔයාලා දැන් ඕක question එක ඔය විදිහට කරලා ඉවරලා ඊට පස්සේ note එක ලියලා ඒක ෆොටෝ එක ගහලා submit කරද්දි query ඔය ගානට තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 10කට කිට්ටු වෙන්න තියෙනවා. එතකොට මම පෙන්වන්නම් insert query එක සාමාන්‍යයෙන් ඔයාලට එන විදිය. හරි insert query එක එන්නේ මෙන්න මෙහෙම. students මෙන්න මෙතෙන්ට එන්නේ අපි දාන data add කරන fields වල නම. එතකොට මෙතෙන්ට id එක දෙන්නේ නැහැ අපි. හරි id එක auto increment දීලානේ තියෙන්නේ. එතකොට id එක දෙන්නේ අපි පටන් ගන්න index එකේ ඉඳගෙන. හරි index එකේ ඉඳගෙන තමයි පටන් ගන්න. ඊට පස්සේ මෙතෙන්ට columns ටික දීලා ඊට පස්සේ අපි දෙන්න ඕනේ යවන values ටික දෙන්න ඕනේ. එතකොට opening bracket closing bracket අන්තිමට semicolon එකක් එන්න. එතකොට table එක ළඟ තියෙන brackets වලට අපි add කරන්නේ database එකේ columns වල නමනේ. ඒ කියන්නේ index එක, fname, lname, dob, contact, guardian, grade, city. අන්න ඒ ටික තමයි එතෙන්ට add කරන්නේ. ඒක add කරද්දී add කරන්න ඕනේ ඔයාලට විශේෂ mark එකක් තියෙනවා. මෙන්න මේ mark එක මැද්දට. හරි එතෙන්ට තමයි add කරන්නේ. එක data එකක් මෙතෙන්ට දෙනවා. අපි තුමු index කියන එක දුන්නා කියලා. හරි ඊට පස්සේ ඊළඟට යනවා එහා පැත්තට එනවා කමාවක් දානවා නැවත අර මාක් එක දෙනවා දීලා ඊට පස්සේ දෙනවා ඊළඟ කොලම් එක එනවා මගේ f නේද හරි ඒ විදිහට දිගටම දෙන්න තියෙන්නේ
ඊළඟට වැලියුස් වලට දෙන්න ඕනේ යවන ඩේටා එක මොකක්ද කියන එක. යවන ඩේටා එක තමයි මෙතන ඉස්සෙල්ලාම තියෙන ස්ටුඩන්ට් ඉන්ඩෙක්ස් නම්බර් එක STU0101 ෆස්ට් නේම් එක මෙතන තියෙනවා, ඊට පස්සේ ලාස්ට් නේම් එක මේක. අන්න ඒ විදිහට ඩේටා ටික ඔක්කොම දෙන්න තියෙනවා. query එකකින් එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. එතකොට values දෙද්දි දෙන්නේ කලින් දීපු කෝඩ් එක නෙමෙයි, අපි normally දෙන කෝඩ් එක. ඩබල් කෝඩ්ස් වලට යටින් තියෙන කෝඩ් එක. ඔන්න ඔය කෝඩ් එක දීලා එතන ඇතුළට තමයි අපි දෙන්නේ යවන්න ඕන ඩේටා එක. HDSQL එකෙන් කරාට ගැටලුවකුත් නැහැ. query පොතේ ලියන්නත් ඕනේ, දැන් ලියන්න එපා. දැන් අපි ප්‍රැක්ටිකල් එක කරමු. දැන් මෙතනදී ඔයාලා හොඳට බලන්න ඕනේ. දැන් ස්ටුඩන්ට් ටේබල් එක අපි මෙතන පොඩ්ඩක් දිගහැරගත්තට පස්සේ තියෙන කොලම්ස් ටික මෙතන තියෙනවානේ. ඒ කොලම් ටික හරියටම එන්න ඕනේ මේ තැන් වලට. නැත්තම් කොලම් කවුන්ට් එක මැච් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් කොලම් එක දීලා තියෙන විදිය වැරදි. අන්න ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. හරි, මෙතන එක කෝර් එකක් හරියට ඔයාලා ටයිප් කරගත්තා නම් ඊට පස්සේ හරි ලේසි ටික ඒක වෙනස් කරන්න. හරි, වර්ක් බෙන්ච් වල ඔටෝ ඉන්ක්‍රිමන්ට් දාන විදිහ කියලා දෙන්න කියලා තියෙනවා. මම කියලා දෙන්නම්. හරි, අන්න මෙහෙම වැඩේ වෙන්නේ. මම අලුතෙන් ටේබල් එකක්ම හදාලා පෙන්නන්නම්. හරි, ටේබල්ස් කියන තැන මම අලුතෙන් ටේබල් එකක් ක්‍රියේට් කරනවා, ටීචර්ස් කියලා. හරි, දීලා ඊට පස්සේ කොලම් ටික ඇඩ් කරන්න. මෙතන තියෙනවා කොලම්ස්. මම මෙතන ඩබල් ක්ලික් කරාට පස්සේ මෙතන ID එක දෙන්න කියලා එයා සජෙෂන් එකක් දෙනවා. මම මේක ID කියලා එඩිට් කරනවා. හරි, ඔන්න ID කියලා දුන්නා. දුන්නාට පස්සේ මෙන්න මෙතන තියෙනවා PK කියලා. PK කියන්නේ අර ෆිල්ම් එක එහෙම නෙමෙයි. හරි, ප්‍රයිමරි කී කියන එක. මම මෙතන ටික් එක දානවා. ටික් එක දැම්මට පස්සේ ඒක ප්‍රයිමරි කී එකක් නම් ඒක empty තියන්න බෑ. ඒක තමයි NN කියලා වැටලා තියෙන්නේ, not null කියන එක. හරි, ඔන්න මේ දෙකට ටික් එක වැටලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන දේවල් ඔයාලා පස්සේ ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒ දේවල් ගැන දැම්ම හිතන්න එපා. මෙන්න මෙතන තියෙනවා AI කියලා එකක්. හරි, AI කියලා එකක් තියෙනවා. AI කියන්නේ auto increment කියන එක. ඒකටත් ටික් එක දාන්න. හරි, අන්න එහෙමයි එතන ප්‍රයිමරි කී එකක් හදාගන්න. ඊට පස්සේ කැමති දේවල් ටික ඇඩ් කරගන්න පුළුවන්. f_name. හරි, data type වාච තියන්න. l_name. හරි, ඒ විදිහට කැමති දේවල් ටික ඇඩ් කරගන්න පුළුවන්. හරි, ඒ වැඩේ කරගන්න කට්ටිය. right. මම ආයමත්තර chart එක දාන්න ලියා ගන්න බැරුණ කට්ටිය ඉන්නවනම් මෙතන මේ chart එක ලියා ගන්න ඇත්තට ලොකු අවශ්‍යතාවයක් නෑ. මේ මම මෙතන දීලා තියෙන්නේ database එකේ තියෙන columns වල නම් ටික. හරි, columns වල නම් ටික දීලා තියෙනවා. මේකට තමයි අවධානය දෙන්න. index number එක නෙමෙයි auto increment කරන්න ඕනේ, දෙන ID එක. index number එක auto increment කරන්නේ. දැන් මේ විදිහේ තියෙන index number එක auto increment කරන්න බෑනේ අපිට. හරි, මෙතන විවිධාග යන්නේ තියෙන්නේ. හරි, මෙතන 106 තියෙනවා, මෙතන 141 තියෙනවා. හරි, මේ අපි predefined, ඒ කියන්නේ කලින් දීලා තියෙන දේවල් numbers ටිකක් තමයි මෙතන තියෙන්නේ. auto increment දෙන්න ඕනේ වාගේ ID එක. ඒ කියන්නේ data row එකකට unique වෙන number එකක්. ඒ කියන්නේ ID එකක්. අන්න ඒක තමයි ඔයා auto increment කරන්න ඕනේ. DOB එක දැන් හැමෝම වාච කියන data type එක use කරන්න. හරි,
ID එකට ඉන්ට් කියලා දෙන්න ඩේටා ටයිප් එක අනිත් හැම එකම වාචා විදිහට යූස් කරන්න. හරි අපි ඩේටා ටයිප් චේන්ජ් කරන හැටි පස්සේ කතා කරමු. කොලම්ස් ටික දාන්න මේ තියෙන කොලම්ස් ටික. හරි එතකොට මේකට අමතරව ID එක ඇඩ් වෙන්න ඕනේ. හරි ID එක තමයි යම්කිසි රෝ එකකට යුනික් අයිඩෙන්ටිෆයර් එකක් තියෙන්නේ. ඉන්ඩෙක්ස් නම්බර් එක නෙමෙයි. ඒකට ඉන්ඩෙක්ස් නම්බර් එක අපි ඇඩ් කරන එක. ඒක සිස්ටම් එකට යුනික් නෑ. ඩේටා ටික ඇඩ් වුණාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්වන්න ඕනේ ඩේටා ටික. හරි. අපි හොඳයි කට්ටියම වැඩ කරලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ළමයි දැන් මේ මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක සමහර තැන්වල රිපීට් වෙලා තියෙනවා. හරි. ඔයාලට ඩේටා දාද්දිත් ඒක අහු වුණා. නමුත් ID එක කොතනවත් රිපීට් වෙලා නැහැ. හරි. ඒ කියන්නේ ID එක ඩොට් ඩේටා රෝ එකකට යුනික්. හරි. එතකොට මොනවා හරි ඩේටා එකක් අප්ඩේට් කරනවා නම් නැත්තම් ඩිලීට් කරනවා නම් හරිද? අන්න ඒ වගේ දෙයකට අපිට පුළුවන් මෙන්න මේ ID එක පාවිච්චි කරන්න. චරිත්ගේ බලන්න කොලම් කවුන්ට් එකේ මිස්මැච් එකක් තියෙන්නේ. ඔයාලට මැසේජ් එකක් ඇවිල්ලා ඇති කොලම් කවුන්ට් එක මැච් වෙන්නේ නැහැ කියලා. දැන් ඔයාගේ කුවර් එකේ මම දාලා බලුවට පස්සේ බලන්න මෙතන තියෙනවා කොලම්ස් 1 2 3 4 5 6 7 8ක් තියෙනවා ID එක ඇර. ID එක අපි සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ නේ. ID එක ඇර කොලම්ස් 8ක් තියෙනවා. ඔයාගේ තියෙන්නේ 1 2 3 4 5 6 7යි. ඔයාලට මිස් වෙලා තියෙනවා ග්‍රේඩ් කියන එක ඔයාලට මිස් වෙලා තියෙනවා. එතකොට කොලම් කවුන්ට් එක මැච් වෙන්නේ නැහැ කියන එක ඔයාගේ කුවර් එකත් එක්ක මැච් වෙන්නේ නැහැ කියන එක තමයි දෙන්නේ මැසේජ් එක. හරි. ඔය වර්ධින්න පුළුවන් එක පොයින්ට් එකක් ඔය. හරි දැන් මම ඔයාලට තව ලේසි ක්‍රමයක් කියලා දෙන්න මේ වර්ක් බෙන්ච් එකේ තියෙන ලේසි ක්‍රම අන්තිමට කියලා දෙන්නේ. හරි. හරි. දැන් ඔන්න ඔතන අපි ටේබල් කොලම්ස් වල නම් දෙන්න ඕනේනේ. නම් දෙන්න මෙන්න මේ වගේ මාක් එකක් නේ දෙන්නේ. හරි. මේ ඩේටා මැනුවලි දාන්න එපා. හරි. ඊට පස්සේ අපි මෙතන මැද්දට කර්සර් එක අරගෙන එනවා. හරි. අරගෙන ඇවිල්ලා අපිට දෙන්න ඕන ෆීල්ඩ් එක මේ තියෙන්නේ. ඒක ඩබල් ක්ලික් කරන්න. ඒක ටග් ගාලා ඇඩ් වෙනවා. හරි. ඊළඟට කමා එකක් තියෙනවා. මේ විදිහට මේ මාක් එක දෙනවා. දීලා ඊළඟ ෆීල්ඩ් එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ ඒක ඇඩ් වෙනවා. හරිද? ඒ විදිහට වැඩේ කරගන්න පුළුවන්. හරි. දැන් මම මේක කරද්දී ඔයාලා ගොඩක් දුරට ඩේටා ඇඩ් කරලා ඉවරයි ගොඩක් අය. හරි. හරි. දැන් එතකොට ඔයාලගේ මට එවන ඩොකියුමන්ට්ස් වල ඔය කුවරිස් 10 ලියවිලා තියෙනවා. හරි. ඔන්න පොඩි නෝට් එකක් දාගන්න ඔය කුවරිස් 10 ලියවිලා තියෙනවා. එතකොට ඉන්සර්ට් කුවරි එක බේස් ස්ට්‍රක්චර් එක තමයි මේක. හරි. පොඩි නෝට් එකක් දාගන්න පාට පෑන් වලින් දාගත්තට ප්‍රශ්නයක් නැහැ. හරි. බේසික් ස්ට්‍රක්චර් එක තමයි මේක. හරි. මේකේ මෙන්න මේ පොයින්ට් එකට දෙන්න ඕනේ ඩේටාබේස් කොලම්ස් ටික. හරි. මේ පොයින්ට් එකට දෙන්න ඕනේ ඩේටාබේස් එකට යවන වැලියුස් මොනවද කියන්නේ. හරි. මෙතන තියෙන්නේ ඩේටාබේස් එකේ නම, ඊළඟට මෙතන තියෙන්නේ ටේබල් එකේ නම. හරි. අන්න ඒ දේවල් ටික පොඩි නෝට් එකක් දාගන්න. දාලා කොටුවක් ගහලා තියාගන්න. ඔයාලට හම්බෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මෙන්න මේක. හරි. Write a query to obtain answers for the following questions. හරි. ඒ කියන්නේ මෙන්න මේ තියෙන ප්‍රශ්න වලින් එන අවුට්පුට් එක ගන්න පුළුවන් queries ටික ලියන්න. හරි. ඊට පස්සේ පළවෙනි කියනවා කොළඹ ජීවත් වෙන ඔක්කොම ස්ටුඩන්ට්ස් ලව ගන්න. හරි. දෙවෙනි එකෙන් කියනවා 2008ට කලින් ඉපදුන කට්ටිය ෆිල්ටර් කරගන්න කියලා. හරිද? ඊළඟ එකෙන් කියනවා 6 වසර ස්ටුඩන්ට්ස් ලව ගන්නලු කොළඹ ජීවත් වෙන.
හරි ඊළඟට ග්‍රේඩ් 7 ඉන්න කට්ටිය සහ ලාස්නේම් එක රාජකරුණා කියලා තියෙන කට්ටිය ඔන්න ඔය කට්ටිය ෆිල්ටර් කරගන්න කෝරි ටික ලියන්න. හරි මේ ක්වෙස්චන් එක ටක් කරලා ලියා ගන්න කට්ටිය. හරි දැම්ම ටයිප් කරන්න එපා කෝරි. හරිද? ක්වෙස්චන් එක ලියන්න. ක්වෙස්චන් ලියාගත්තනම් කට්ටිය කෝරි ටික ලියන්න පටන් ගන්න. හරි පළවෙනි එක ඒ කියන්නේ ඒ කියන එකට කොළඹ ජීවත් වෙන කට්ටිය කොහොමද අපි හොයාගන්නේ කොහොමද කෝරි එක එන්නේ. හරිද? කෝරි එක ටයිප් කරන්න පස්සේ ලියන්න. කෝරි එක ටයිප් කරලා chat එකට දාන්න කට්ටිය. මමත් ටයිප් කරලා පෙන්නන්නම්. හරි කොළඹ ජීවත් වෙන කට්ටියනේ අපිට හොයාගන්න කියන්නේ. හරි එතකොට මම ටයිප් කරනවා මෙහෙම. සර්ච් එක ගහන්නේ සිලෙක්ට් වලින්. සිලෙක්ට් අපිට කියලා නෑ ෆස්ට් නේම් එක ගන්නද ලාස්ට් නේම් එක ගන්නද මොකක්ද කියලා නෑ. අපි සිලෙක්ට් ඕල් එකක් ගන්නවා. සිලෙක්ට් ඕල් from මම දෙනවා අර ටේබල් නේම් එක දෙනවා. සිලෙක්ට් ඕල් from ස්ටුඩන්ට්ස් ඊට පස්සේ සිටි එක අහනවා. හරිද? සිටි එක අහනවා. සිටි එක දෙන්න ඕනේ වෙයා ක්ලෝස් එක යටතේ. මම දෙනවා කොහෙන්ද කියලා ගන්නේ කොහේ ජීවත් වෙන කට්ටියද. වෙයා සිටි එක දෙන්න ඕනේ මෙන්න මේ මාක් එක යටතේ කොලම් නේම් එක සමානයි සිංගල් කෝට් කොලම්බෝ. මෙහෙම දීලා සෙමිකෝලන් එකක් දෙනවා. දීලා මේක එක්සිකියුට් කරනවා. right එක්සිකියුට් කරාට පස්සේ මෙන්න මේ විදියට කොළඹ ජීවත් වෙන කට්ටිය ස්ටුඩන්ට්ස්ලා ටික මට එනවා ෆිල්ටර් වෙනවා. දැන් මෙතනදී ID එක ඉන්ඩෙක්ස් නම්බර් එක ෆස්ට් නේම් ලාස්ට් නේම් date of birth contact number හැම ඩීටේල් එකක් වෙනවනේ. හරි හරි අපි දැන් මේ වගේ වැඩක් කරමු. හරිද? මට දැන් ගන්න ඕනේ මෙතනදී හැම ඩීටේල් එකක්ම ගන්න අවශ්‍ය නැහැ මට. හරි මට ගන්න ඕනේ ෆස්ට් නේම් එක සහ ලාස්ට් නේම් එක. හරිද? කොහොමද ඒකට කෝරි එක ලියන්නේ? කොහොමද ලියන්නේ? හරි කට්ටිය try එකක් දෙන්න. කොළඹ ජීවත් වෙන සියලුම ළමයින්ගේ මට හැම ඩීටේල් එකක්ම අවශ්‍ය නැහැ. මට ඕනේ ෆස්ට් නේම් එක සහ ලාස්ට් නේම්. මට දෙන්න පුළුවන් මේ සිලෙක්ට් ඕල් එක වෙනුවට හරිද මගේ කොලම්ස් නේම් ටික. හරි f underscore name l l underscore name මේ විදිහට දීලා කෝරි එක එක්සිකියුට් කරා නම් මට එනවා ෆස්ට් නේම් එක සහ ලාස්ට් නේම් එක. තව ඕන සිටි එකක් ගත්ත හැකි වුණා. සිටි එකක් ගත්ත හැකි මේ විදිහට. ඔන්න සිටි එකක් දෙනවා. තව ඕනනම් contact number එක ගන්න ඕන නම් මම contact number කියලා දෙනවා. contact කියලා දෙනවා. ඔන්න contact number එකක් දෙනවා. හරි. date of birth එක ගන්න ඕන නම් DOB කියලා දෙනවා. ඒකත් ගත්ත හැකි එතකොට.
ඔව් අපි දාලා බලමු මෙතෙන්ට මෙන්න මේ මාක් එක දාලා බලමු මොකද වෙන්නේ කියලා. හරි මේක නවාහන්නේ හරි මම දැන් සිලෙක්ට් ඕල් එකක් ගහලා තියෙනවා මගේ ටේබල් එකට 2005ට කලින් ඉපදිච්ච 2008ට කලින් ඉපදිච්ච කට්ටිය ඉන්නේ 2005 එක්කෙනෙක් ඉන්නවා දෙන්නයි 2005 තුන් දෙනෙක් ඉන්නවා. හරි අපි බලමු කෝරි එක දාලා අවුට්පුට් එක එනවද කියලා. එතකොට ගන්න ඕනේ select all from students where අපි සර්ච් කරන්න ඕනේ DOB කියන කොලම් එකේ. හරි where DOB less than 2008 නේ. මෙන්න මේ කෝඩ් එක දීලා බලමු අවුට්පුට් එක මොකක් වෙයිද කියලා. දැන් 2005 තුන් දෙනෙක් ආව නම් හරි. 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 කොතනද වැරදුනේ? හරි. බලන්න කොතනද වැරදුනේ කියලා. මෙන්න මෙතන නේ වැරදුනේ. දීලා තිබ්බ මාක් එක වැරදි. හරි. දැන් හරියනවා. දැන් හරි. 2005 තුන් දෙනෙක් ආවා. හරි අන වරදින පුළුවන් තා පොයින්ට එක. හරි දැන් මෙතනදිත් සිලෙක්ට් ඕල් එකක් නැතුව අපිට දෙන්න පුළුවන් ගන්න කියලා ෆස්ට් නේම් එක අන්ඩර්ස්කෝර් නේම් තමා l අන්ඩර්ස්කෝර් නේම්. හරි අපිට ඒ දෙකනේ වැදගත් වෙන්නේ. බලමු දීලා මොකද වෙන්නේ. හරි ඒ තුන් දෙනාගේ ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක ගත්තා. හරි තව date of birth එක වුණා DOB කියලා දෙනවා දාලා core එක execute කරනවා. හරි එන්න ඉතින් අවුරුද්දක් ගන්න පුළුවන්. හරි හරි මෙන්න මේ කෝඩ් එකත් ඔයාලා ටයිප් කරලා චෙක් කරලා බලන්න. ඔව් චමිල මේ ඔයා ඔය දීලා තියෙන විදිහට බ්‍රැකට්ස් දීලා බලන්න මොකද වෙන්නේ කියලා. අවුට්පුට් එකක් එනවද කියලා. දැන් චමිල කියනවා මෙන්න මේ විදිහට දෙමු කියලා. හරි. එයා කියනවා මේක බ්‍රැකට්ස් ඇතුළට දාලා මෙතෙන්ට දෙමුයි කියනවා මෙන්න මේ කෝඩ් එක. හරි. බලමු මොකද වෙන්නේ කියලා. අවුට්පුට් එකක් ඉන්නේ නැහැ නේ. මෙන්න මෙතන එරර් එකක් තියෙනවා. ඉතින් අපි ඊළඟ ක්වෙස්චන් එක බලමු ඊළඟට. මෙතනදී කියනවා හරිද 6 වසර ඉගෙන ගන්න ළමයි ටික හොයන්නලු කොළඹ ජීවත් වෙන අයගේ. හරි try එකක් දෙන්න බලන්න කරන්න. ඔයාලා and එක කියන එක use කරා නේද කලින්? එකපාරක් use කරානේ. හරි අන්න ඒක තමයි ඔතෙන්ට එන්නේ. core එක develop කරන්න බලන්න. හරි මෙන්න මෙහෙම ඉන්නේ. select all එකක් ගහමු. select all from students. ඊට පස්සේ අපි ගන්න ඕනේ grade 6 කට්ටිය කොළඹ ජීවත් වෙනවා. හරි එතකොට where close එකට එන්න ඕනේ. where
අපි දාමු ඉස්සෙල්ලාම grade එක. grade equal 6 and city equal Colombo. හරි Colombo. ඔය විදිහට දීලා අපි මේක එක්සිකියුට් කරලා බලමු. හරි. grade 6 ඉන්න කට්ටිය දෙන්නෙක් ඉන්නවා කොළඹ ජීවත් වෙනවා. එතකොට මෙතනදිත් මේ ඔයාලට පුළුවන් මේ වගේ වැඩක් කරන්න select all එක වෙනුවට අපිට අවශ්‍ය columns ටික දෙන්න පුළුවන්. හරි. contact number එකද මොකක්ද හැමදේම දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි අපි ඊළඟ question එක බලමු. මේ question එකෙන් කියනවා ස්ටුඩන්ට් ලව ගන්නලු grade 7 ඉන්න කට්ටිය. හරි ටක් ගාලා කුවරක ලියන්න grade 7 ඉන්න කට්ටිය search කරන්න. මෙතන grade 7 හරිද data එක repeat වෙලා තියෙනවා. data එක repeat වුණාට id එක repeat වෙලා නැහැ. හරි id එක repeat වෙලා නැහැ. එකම data එක තැන් දෙකක තියෙනවා. හරිද? එකම data එක තැන් දෙකක තියෙනවා. මට ඒක පෙන්වන්න ඕනේ id එකක් දාන්නේ ඇයි කියන එක පෙන්වන්න. හරි? ඔයාලගේ මීට වැඩි වෙනස් result එකක් එන්න පුළුවන්. data enter කරද්දී මොන හරි ගැටලුවක් වෙලා එහෙම එන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. ඔතෙන්ට එනකන් දේවල් ටික පොඩ්ඩක් කම්ප්ලීට් කරගෙන කෝරේ ටික ඔයාලා බලා ගන්න. හරි. අපි ඊළඟ ස්ටෙප් එකට යන්. ඊළඟ ස්ටෙප් එකේ නෑ ඊළඟ ස්ටෙප් එකෙන් තව ක්වෙස්චන් එකක් තියෙනවා. ඒකත් කරලා එමු. හරි. මේකෙන් කියනවා ස්ටුඩන්ට්ව හොයන්නලු හරිද? ස්ටුඩන්ට්ස් ලව හොයන්නලු ලාස්ට් නේම් එක රාජකර්ණ කියලා තියෙනවා. ලාස්ට් නේම් එක රාජකර්ණ කියලා තියෙන සෙට් එකම ගන්න කියලා කියන්නේ. හරි ටක් ගාලා කුවර එක ලියන්න චෙක් කරලා බලන්න අවුට්පුට් එක එනවා නම් දාන්න chat එකට. ක්වෙස්චන් එකේ ගන්න කියන්නේ select all students their last name equal රාජකරණ. රාජකරණ දෙන්නයි අර කලින් ආපු රිසල්ට් එකමයි. හරි දයා රාජකරණ කියන එක තමයි රිපීට් වෙලා තියෙන්නේ. හරි මගේ මේ විදිහට තියෙනවා ඔයගොල්ලන්ගේ වෙනස් වෙන්න පුළුවන්. හරි ඉවර කට්ටිය මෙන්න ඔයගොල්ලන්ගේ ඊළඟ ක්වෙස්චන් එක. මේක නෝට් ඩවුන් කරගන්න. අප්ඩේට් පාර්ට් එකක් කරන්න තියෙන්නේ. හරි හැබැයි අප්ඩේට් කරන්න ඕනේ id එක යූස් කරලා. හරි id එක යූස් කරලා තමයි කරන්න. id එක තමයි ප්‍රයිමරි කී එක අදාළ එක රෝ එකකට යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඩේටා එකක් තමයි id එකක් කියලා කියන්නේ. ක්වෙස්චන් එක ලියාගෙන done කියලා දාන්න chat එකට.
හරි අපි මේක පළවෙනි ක්වෙස්චන් එකට යමු. මෙතනදී කියන්න කියනවා හොයන්න කියනවා අප්ඩේට් කරන්න කියනවා මෙන්න මේ ඉන්ඩෙක්ස් නම්බර් එක STU 105 කියන එක හරිද අප්ඩේට් කරන්න කියනවා STU 117 විදිහට. හරි එයාගේ ෆස්ට් නේම් එක කමල් ලාස්ට් නේම් එක කරුණාරත්න. හරි එතකොට ඔයාලා කරන්න ඕන පළවෙනි වැඩේ තමයි ෆස්ට් නේම් එක කමල් වන ලාස්ට් නේම් එක කරුණාරත්න වන ඉන්ඩෙක්ස් නම්බර් එක STU 105 වෙන කෙනාගේ ID එක හොයාගන්න. මේක අපි අප්ඩේට් කරන්න ID එකනේ ID එක හොයාගන්න. හරි කිවර කට්ටිය ඩන් කියලා දාන chat එකට ID එක මොකක්ද එයාගේ මගේ තියෙන 9 කියලා ID එක 6 එහෙම ඇවිල්ලා තියෙනවා හරි ඒ ID එක නෝට් කරලා තියාගන්න හරි දැන් ඔයාලා කරන්න ඕනේ ඔන්න ඔය ID එක යූස් කරලා ඔය ID එක යූස් කරලා එයාව අප්ඩේට් කරන්න ඕනේ STU 117 විදිහට එයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක හරි try එකක් දෙන්න කරන්න hri මෙන්න මේ විදිහට තමයි query එක එන්නේ අප්ඩේට් කරන්න දාලා query එක මේ විදිහට මේක දෙවෙනි ක්වෙස්චන් එක කියන්නේ මදාරා වනසේකර බලමු මදාරා වනසේකර කියලා කෙනෙක් ඉන්නවද කියලා හරි ඔන්න එහෙම කෙනෙක් ඉන්නවා ඩේටාබේස් එකේ හරි මෙයාගේ උපන් වර්ෂය 2005 කියලා දීලා තියෙනවලු ඒකේ නිවැරදිම වර්ෂය වෙන්නේ 2003ලු හරි මේක අප්ඩේට් කරන්න ඕනේ මේක අප්ඩේට් කරද්දි ඉස්සෙල්ලා වගේම මෙයාගේ ප්‍රයිමරි කී එක හොයාගන්න ඕනේ ෆස්ට් නේම් එක මදාරා සෙකන්ඩ් නේම් එක වනසේකර හරි අන්න ඒ විදිහේ ඉන්න කෙනාව ඉස්සෙල්ලා හොයාගන්න හොයාගෙන එයාගේ ID එක ගන්න හරි එයාගේ ඩීටේල්ස් ටික ගන්න සර්ච් all එකක් ගන්න select all කියලා දාලා ඉවරලා ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක දීලා ඉවරලා එයාගේ ID එක හොයාගන්න නැත්තම් select ID කියලා වුණත් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ID එක අරගෙන අර විදිහට ඒව අප්ඩේට් කරන්න. එතන and එක පාවිච්චි කරන්න ඕන ඔයාලා. හරි. මෙන්න මේ විදිහට ID එක ගන්න පුළුවන්. හරි. මගේ ID එක ඇවිල්ලා තියෙන 13 කියලා. ඔයාලගේ වෙනස් වෙන්න පුළුවන්.
දැන් මෙයාගේ බර්ත්ඩේ එක වෙනස් කරන්න ID එක යූස් කරලා බර්ත්ඩේ එක වෙනස් කරන්න. හරි ඊළඟ ස්ටෙප් එකට ගියපු කට්ටිය ඉන්නවා පුළුවන් කට්ටිය කරගෙන යන්නේ ක්වෙස්චන් එක. ගැටලුවක් නැහැ ඒක. හරි. අප්ඩේට් කරන්න එයාගේ බර්ත්ඩේ එක 2005 ඉඳගෙන 2003 වෙනකන් අප්ඩේට් කරන්න. ඒකට අප්ඩේට් කරන්න දාල query එක update student set DOB equal ID equal 30. මගේ එරර් එකක් එනවා. හරි. ඔයාලා කරන්න බලන්න හරියට. මගේ එරර් එක හොයාගන්න පුළුවන්ද කට්ටියට? මම මොකද්ද වරද්දලා ගහලා තියෙන්නේ? මගේ ටේබල් නේම් එක වැරදිනේ. මම දාලා තියෙන ස්ටුඩන්ට් කියලා. නමුත් මගේ ටේබල් නේම් එක ස්ටුඩන්ට්ස්. හරි. කට්ටිය ඒක උර එකත් හදාගන්න. right. මේ question එක ලියාගන්න. හරි. මේකෙදි මේ අපිට කියනවා ඩිලීට් කරන්නලු grade 11 ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම. හරි. grade 11 ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම ඩිලීට් කරන්න කියලා කියනවා. අපි බලමු grade 11 ස්ටුඩන්ට්ස්ලා කීයද? select all from students where grade equal 11. Students ला දෙන්නෙක් ඉන්නවා. හරි. Students ලා දෙන්නෙක් ඉන්නවා. ඕක කරපු කට්ටිය ඩන් කියලා දාන්න chat එකට. හරි. දැන් delete වෙන query එක ගහන්න බලන්න. delete query එක ගහන්න. delete query එක මෙන්න මේ වගේ. delete from students where grade equal 11. හරි. හරි. බලන්න ඕක වැඩ කරනවද කියලා workbench එකේ වැඩ කරනවද කියලා බලන්න. හරි. මම මේක execute කරොත් මෙන්න මේ පල්ලෙහෙන් එනවා error එකක්. හරි. error code හරි 1175 you are using safe update mode and you try to update table without where that use කියලා අන්න ඒ විදිහ පොඩි error එකක් එනවා.
හරි workbench use කරලා මෙන්න මේ error එක ආපු කට්ටිය ඉන්නවද ඔව් වැඩ කරන්නේ safe mode හින්දා මම කියලා දෙන්න දැන් මෙහෙමනේ ඔයාලා හිතන්න දැන් ඕක අපිට delete කරගන්න පුළුවන් මේ විදිහට දැන් safe mode කියලා කියන්නේ මෙන්න මේක හරි අපි ඉස්සෙල්ලා ගත්තා මෙන්න මෙහෙම කෝඩ් එක හරි මේ විදිහට ගත්තට පස්සේ මෙතනින් grade 11 ඉන්න ඔක්කොම ස්ටුඩන්ට්ස් ලා අපිට පෙන්නනවා හරිද මේ විදිහට දැම්මාම අපිට පෙන්නනවා grade 11 වෙන ස්ටුඩන්ට්ස් ලා. හරිද? දැන් අර safe mode එකෙන් කරන්න ළමයි අපි grade 11 වෙන ස්ටුඩන්ට්ස් ලාව delete කරන්න කියලා කිව්වට පස්සේ මෙතන දෙන්නම delete කරනවනේ. අන්න ඒක safe නෑ කියලා කියන්නේ. හරි? අපි හිතමු මෙතන data 100ක් තිබ්බයි කියලා. එතකොට ඒ 100ම delete කරනවා. හරි? එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා උතන. එහෙම කරන එක safe නෑ. හරිද? ඒකයි මේ workbench වලින් ඒක බ්ලොක් කරලා තියෙනවා. නමුත් ඒක කරන්න පුළුවන් ක්‍රමය තමයි ඉස්සෙල්ලාම මේ විදිහට grade 11 ඉන්න කට්ටියගේ IDs ටික ගන්නවා. හරි? IDs ටික අරගෙන ඊට පස්සේ මෙතන where එක අපිට delete කරද්දී හරි? delete කරද්දී where එකට දාන්න පුළුවන් ID එක. හරි ID එක දාලා ID එක through delete කරන්න පුළුවන් මොකද ID එක කියන එක data එකකට unique නිසා එක data තියෙන row එකකට unique නිසා අපිට පුළුවන් ID එක through මේක delete කරන්න හරි දැන් ඔයාලා මෙතන මේකේ ID එක දාලා හරිද මෙන්න මේ ඉස්සෙල්ලාම එන data එක delete කරන්න බලන්න ඉස්සෙල්ලාම එන data එක delete කරන්න හරි මම මෙතෙන්ට දෙනවා ID එක මගේ ID එක 6 මම දෙනවා 6 delete කරන්න කියලා. ප්‍රශ්නයක් නැතුව delete වුණා. හරි මේ තියෙන delete එක success. ඔය විදිහට delete කරගන්න පුළුවන්. හරි. හැබැයි අපි හිතමු මෙහෙම දෙයක්. හරි මෙහෙම දෙයක් අපිට ඔය data set එකම delete කරගන්න ඕනේ. හරි අපි data 100ක් තියෙනවා කියලා ඔය 100ම delete කරගන්න 1 by 1 යන්න එපා. හරි. එතකොට ඒක පොඩි ප්‍රශ්නයක්. එතකොට මේක මේ workbench වල විතරයි ඔය ගැටලුව තියෙන්නේ. ඕක අපිට වෙනස් කරගන්න පුළුවන් මෙහෙම. හරි. මම edit යනවා. මෙතන තියෙනවා preferences කියලා එකක්. හරි. මම බලාගෙන safe mode අයින් කරන විදිය edit යනවා. preferences path එක ලියා ගන්න. හරිද? ඒක සිලෙක්ට් කරාට පස්සේ මෙම වින්ඩෝ එකක් එනවා මේ වින්ඩෝ එක තියෙනවා SQL editor කියලා ටැබ් එක තන අන්නේ SQL editor කියන එකට ගියාට පස්සේ හරිද මෙන්න මෙතන තියෙනවා save update කියලා එක යටින්ම තියෙනවා මෙතන වරහන් ඇතුළේ දීලා තියෙනවා reject updates and deletes with no restrictions ඒ කියන්නේ restriction එකක් නැති update සහ delete මෙයාට කියනවා රිජෙක්ට් කරන්න කියලා. හරිද? එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙතන දීලා තියෙන රෙස්ට්‍රික්ෂන් එක මොකක්ද කියන එක. රෙස්ට්‍රික්ෂන් එක තමයි ළමයි ID එක. රෙස්ට්‍රික්ෂන් එකක් විදියට ID එක දෙන්න කියලා කියන්නේ. ID එක through දුන්නට පස්සේ වැඩේ කරගන්න පුළුවන්. චරිත යනකොට ගියා තව ටිකයි. හරිද? ID එක දුන්නා නම් අපිට වැඩේ කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි? අපි දැන් වැඩක් කරලා බලමු මෙන්න මෙහෙම. edit වලට කියනවා preferences වලට යනවා. SQL editor එකට යනවා. මෙතන මේ ටික් එක අයින් කරනවා. අයින් කළා OK කරනවා.
ඊට පස්සේ කරන්න ඕන වැඩේ සර්වර් එක රීස්ටාර්ට් කරන එක. හරි? සර්වර් එක වර්ක් බෙන්ච් එකනොත් රීස්ටාර්ට් කරන්න පුළුවන්. නමුත් එතන පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට ස්ටක් වෙන්න බලනවා. ඒ නිසා මම ටාස්ක් මැනේජර් වලට යනවා. හරි? ටාස්ක් මැනේජර් වලට ගිහිල්ලා එතනින් සර්වර් එක රීස්ටාර්ට් කරනවා. සර්විසස් වලට ගිහිල්ලා මෙතනින් MySQL හොයාගන්න. මේකෙන් MySQL running මම මේක right click කරලා restart කරනවා. stop වෙනවා. stop වෙලා starting කියලා වැටෙනවා. හරි. දැන් මොන restart වුණා. හරිද? restart වුණාට පස්සේ අපි try කරලා බලමු කලින් විදියටම වැඩේ කරන්න. හරි? හරි. කලින් විදියටම මේක delete කරන්න බලමු වැඩේ වෙනවද කියලා. grade 11. හරි? හරි. මේක execute කරලා බලමු මොකද වෙන්නේ. right. මෙන්න කිසිම ප්‍රශ්නයක් නැතුව delete වුණා නේද? දැනට එක date එකයි තියෙන්නේ. හැබැයි data 100ක් තිබ්බොත් මේක delete වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. හරි? ඔන්න safe mode එක on කරගන්න විදිය සහ off කරගන්න විදිය. හරි? දැන් කිසිම ගැටලුවක් නැතුව අපිට delete කරන්න පුළුවන්. හැබැයි ඔයාලා සාමාන්‍යයෙන් මෙහෙමකුත් මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් database එකක තියෙන data delete කරන්නේ නැහැ. ඕකේ status එක වෙනස් කරන වැඩේ කරන්නේ. හරි? active ද inactive ද කියන වැඩේ. හරි. ඊළඟ question එක දැන් ඔන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේක delete කරගන්න පුළුවන්. හරි? right. ඊළඟට කියනවා delete the student with the index number STU110 number as 110. හරි. ටක් ගාලා මේ කෝඩ් එක කරන්න. SQL කෝඩ් එක දාන්න ටක් ගාලා මේකට. දැන් කලින් විදියට අපි කරා නම් හරිද? ඔයාලා ඉස්සෙල්ලා කරන්න ඕනේ STU110 කියන එකේ primary key ID එක හොයාගන්නවා. හරි? හොයාගෙන ඒ ID එකෙන් තමයි ඔක delete කරන්නේ. හැබැයි ඇත්තටම ළමයි data එකක් delete කරනකොට ඔයගොල්ලන්ගේ SAT වල හරි මොකක් හරි ඒ වගේ එකදී ID එක through තමයි delete කරන්න ඕනේ. ඒක තමයි හරියම ක්‍රමය. හරි. මෙන්න මේ විදිහට තමයි query එක එන්නේ. හරි. ඒක ඉවර කට්ටිය දැන් question එකට යන්න. මේ question එකෙන් කියන්නේ නිමල් කියන guardian name එක තියෙන කෙනාගේ data ටික ඔක්කොම delete කරන්න කියලා. හරි. අපි ඒක delete කරන්න කලින් හැමීට බලමු කමන ඔයාලා කරගෙන යන්න මේ ඒ guardian name එක තියෙන data කොච්චර තියෙනවද කියලා. හරි. මගේ එක්කෙනා ඉන්නේ. හරි. ඔයාලගේ සමහරට දෙන්නෙක් ඉන්න පුළුවන්. හරි. ඒකට මේ data එක delete කරන්න ඕනේ. මම delete එක දානවා මෙන්න. delete from students where
guardian equal නිමල්. ඊට පස්සේ මම නැවත සර්ච් ටූල් එකක් ගහලා බලනවා නිමල් කියලා කෙනෙක් ඉන්නවද කියලා. හරි බලමු නිමල් කියලා කෙනෙක් ඉන්නවද කියලා. හරි නිමල් කියලා කෙනෙක් නැහැ. empty data set එකක් ඉන්නේ. හරි. හරි. ඒක ඉවර කට්ටිය ඊළඟ question එක final එක ඔක්කොම ස්ටුඩන්ට්ස් ලාව delete කරන්නලු කොළඹ ඉන්න අය. කොළඹ ඉන්න ඔක්කොම ස්ටුඩන්ට්ස් ලා delete කරන්න. හරි. delete from students where city equal Colombo. මේ විදිහට තමයි query එක එන්නේ. හරි. ටක් ගාලා කට්ටිය query එක type කරලා check කරන්න. check කරලා දාන්න chat එකට. හරි. ඕක ඉවර කට්ටියට කියන්න තියෙන්නේ දැන් අද insert update delete search ටික ඔයගොල්ලෝ practice කරා. හරිද? ඒ හැම ඔයගොල්ලෝ දාලා තියෙන උත්තර හැම එකක්ම monitor වෙනවා. ඊට පස්සේ මෙතන උත්තර දාගන්න බැරි වුණ කට්ටිය සහ අනිත් කට්ටිය හැමෝම කරන්න ඕන දේ තමයි මම තව පැයක් එකමාරක් වගේ ඇතුළත questions ටික ඔයගොල්ලන්ගේ email වලට එවනවා. හරිද? ඔයාලා ඔය ටික ලියන්න ඕනේ. හරි? හැම ප්‍රශ්නයකටම core එක ලියන්න ඕනේ. ලියලා ඒවේ ෆොටෝස් අරගෙන මම එවන ඊමේල් එකට දාන්න. හරි? මම ඔයගොල්ලන්ට එවන ඊමේල් කියන්නේ පේපර් එක එවන ඊමේල් එකට දාන්න.